සිල් සමාදන් වන්නට নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramiraya majjapamā daṭṭhāna veramani sikkhapadang samadhiyami Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa කාරුණික පින්වත්නි දින ගණනක් පුරා පින්කම් මාලාවකට මේ පින්වතුන් සම්බන්ධ වෙලා අද 2021 වසරේ ජනවාරි 1 වෙනිදා මේ පින්වතුන් සම්මුතියෙන් අලුත් වසරකට පියවෙන්න දවස මේ පින්වතුන් ගොඩාක් බණ අහලා තියෙනවා. ඒ අහපු බණ ගොඩක් ප්‍රගුණ කරලත් ඇති. නොඑක් විදිහේ නොඑක් මාතෘකා ඔස්සේ මේ පින්වතුන් ඒ බණ පිළිබඳ අහන්න ඇති. පිළිපදින්න ඇති. අද දවසේ මේ පින්වතුන්ට මම කරුණාවෙන් මතක් කරනවා කලින් දැනගෙන හිටිය දේවල් කලින් අහපු දේවල් කලින් හිතපු දේවල් මොනවා හරි තිබ්බනම් ඒ ඔක්කොම මොහොතකට පැත්තකින් තියන්න. ඒවා අනවශ්‍යයි කියන එක නෙවෙයි කියන්නේ
පොඩ්ඩක් පැත්තකින් තියලා අද දවසේ අලුතින් අලුත් අවුරුද්දේ අලුත් විදියට හිතලා අලුතින් කල්පනා කරලා අලුතින් ජීවිතයක් ලබන්නට කල්පනා කළොත් මේ පින්වතුන්ට මහා සාන්තියක් මේ 2021 වසරේ මේ පින්වතුන්ට ලැබෙනවා. ඒ නිසා මා මේ කරන ධර්මානුශාසනාව මම කරන්නේ මේ පින්වතුන්ට තවත් දැනුමක් ලබා දෙන්න නෙවෙයි. දැනුමක් ලබා ගන්න ඕනේ නම් මේ පින්වතුන්ට නොඑක් මාධ්‍ය නොඑක් ක්‍රමහරහා ඒ දැනුම ලබා ගන්න පුළුවන්. මා මේ කරන ධර්ම කතාව මේ පින්වතුන්ට මා කරන්නේ දැනුමින් එහාට ගිය ආධ්‍යාත්මික අවබෝධයක් ජීවිතයට ළඟා කරගන්න පුළුවන් මේ පින්වතුන්ට හිතලා කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් ධර්ම කතාවක් සරලව. එය තේරුම් ගැනීම, එය වටහා ගැනීම තම තමන්ගේ දැනුම, තම තමන්ගේ ඥානය, තම තමන්ගේ විශ්වාසය මත මේ පින්වතුන්ට දියුණු කරගන්න පුළුවන්. ධර්මයේ උගන්වන්නේ පින්වතුනි හිතලා කල්පනා කරලා තේරුම් අරගෙන පුරුදු කර යුතු ධර්මයක්. එහෙම ක්‍රමයක් තමයි ධර්මයේ තියෙන්නේ. ඒකට ඉංග්‍රීසි භාෂාවේ හොඳ වචනයක් තියෙනවා. මේ පින්වතුන් ඒ වචන අහලා තියෙනවා නම් ඒ බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමේ තමයි අද බටහිර ලෝකයේ මනෝවෛද්‍යවරු උගන්වනවා. ඒකට කියනවා cognitive behavioral therapy කියලා. ඒකේ තේරුම තමයි අපි හිතන විදිහ, අපි කල්පනා කරන විදිහ සුභවාදී පැත්තට, අවබෝධයේ පැත්තට හිතලා වෙනස් කරගන්න එක. ඒකට තමයි cognitive behavioral therapy කියලා දැන් මනෝවෛද්‍ය විද්‍යාවේ උගන්වන්නේ. එතකොට ධර්ම මාර්ගයේ තියෙන ක්‍රමය මොකක්ද? බුදුරජාණන් වහන්සේ මතක් කළේ නචින්තයන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති. හිතලා කල්පනා කරලා මෙනෙහි කරන්න බැරි මිනිසයාට කවදාකවත් විශේෂිත වූ මිනිසෙක් වෙන්න බෑ. අපි හිතන්න බයයි. ඇයි අපි හිතන්න බය? අපි ලෝකෙට බයයි. අපි හිතලා අලුත් අදහසක් ඉදිරිපත් කළොත් ඒ අලුත් අදහසට විරුද්ධව ලෝකෙ මොකද වෙන්නේ? ලෝකෙ? ඒ අලුත් අදහසට විරුද්ධව මිනිස්සු පෙළ ගැහෙනවා. මිනිස්සු ඒවා විවේචනය කරනවා. මිනිස්සු ඒවට රණ්ඩු වෙන්න පටන් ගන්නවා. මිනිස්සු ඒවට බනින්න පටන් ගන්නවා. මිනිස්සු ඒවට ගල් ගහන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අලුතෙන් හිතන මිනිස්සයාට ලෝකෙ මිනිස්සු කවදාකවත් හිතන්න දෙන්නේ නැහැ. අපිට හිතන්න පුරුදු කරලා තියෙන්නේ කොහොමද? පාරණ කලින් හිටිය අය හිතපු විදිහටම අපි හිතුවොත් තමයි අපිට මේ පවතින සමාජය තුළ මොකද කරන්න පුළුවන්? ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. අපි හිතන ඒ කියන්නේ ඒ අය හිතන විදිහට පිටින් හිතුවොත්
අපි මේ මිනිස්යාට කියන්නේ දැන් නෝමල් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු හිතන විදිහට පිටින් හිතන විදිහට අපි කියන වචනේ. මොකක්ද අපි කියන වචනේ? මොකක්ද අපි කියන්නේ? පිස්සා කියන්නේ. එහෙම නේද කියන්නේ? උඩ පිස්සු. ඇයි අනිත් අය ඔක්කොම හිතන විදිහට වඩා වෙනස් විදිහකට මේ මිනිහා හිතනවා. බුද්ධිමත් දෙමව්පියන් මම බොහෝම වැඩිහිටියන්ට මතක් කරන්නේ කවුරුත් හිතන විදිහට වඩා වෙනස් විදිහට මිනිස්සෙක් හිතනවා නම් ඒ මිනිසයා ටිකක් දක්ෂ මිනිස්සෙක්. ඒ නිසා ඒකට උනන්දු කරවන්න. උනන්දු කරවන්න. මට පුංචි කතාවක් මතක් වුණා. ගමක් තිබුණා. මේ ගම හරිම ශාස්ත්‍රීයයි. මිනිස්සු බොහෝම සතුටින් ජීවත් වුණේ මේ ගමේ. එක දවසක් රෑ දෙවියෙක් මේක කතාවක් දෙවියෙක් හීනෙන් පෙනී හිටියා ගමේ තරුණයෙකුට. ගමේ තරුණයෙකුට හීනෙන් පෙනී හිටියා. ඒක මම දෙවියෝ මේ පාතුරු භූත වෙනවනේ නේ. මේ දෙවියා ඇවිල්ලා මේ තරුණයාට කියනවා මට පොඩි උදව්වක් ඕන. මම මේ ගමේ මිනිස්සුන්ට හරි ආදරේ ලස්සන ගමක්. මේ ගම රකින්න ඕන. මට ඒක කරන්න නම් ඔයාගේ උදව්ව ඕනේ. මොකද්ද උදව්ව? හෙට උදේ පාන්දර ඔයාලට නැගිටින්න පුළුවන්. උදේ පාන්දර 5ට විතර නැගිටින්න පුළුවන්. ඊට පස්සේ මේ තරුණයාම නැගිටලා මම මොකද්ද කරන්න ඕනේ? නැගිටලා දුවන්න ගමට. ගමට දුවලා ගිහින් ගමේ මිනිස්සුන්ට ඇනවුන්ස්මන්ට් එකක් කරන්න ගමේ මිනිස්සුන්ට කෑ ගහලා කියන්න ලිං වල වතුර බොන්න එපා. මිනිස්සු ලිං වල ඉන්නේ වතුර බොන්නේ. ලිං වල වතුර බොන්න එපා. අද රැට මේ ගමේ ලිං ඔක්කොම වස වෙනවා. වතුර වස වෙලා යනවා විස වෙනවා. ඒ නිසා ඒ වතුර බිව්වොත් මේ ගමේ මිනිස්සු ඔක්කොටම හැදෙනවා මොනවද? පිස්සු. වතුර බිව්වොත් ගමේ මිනිස්සුන්ට ඔක්කොටම පිස්සු හැදෙනවා. ඒ පිස්සු හැදෙන එකෙන් මට වළක්ව ගන්න ඕනේ මේ ලස්සන ගම. ඒ නිසා උදේට ගිහලා කෑ ගහලා ගමේ මිනිස්සුන්ට 6ට කලින් කියන්න පුළුවන්. කොල්ලෝ ඕක මොකද්ද දෙන්නේ? මම ඕක වෙලාවට කියන්නම්. කොල්ල රෑ ගේම් කෙරුවා. ගේම් ගහලා ඉඳලා නිින්ද ගියා. මම මේ කතාව හදලා කියන්නේ. එහෙමනේ කොල්ලෝ කරන්නේ නේද? එක්ක ෆෝන් එකේ ඉඳලා නිින්ද ගියා. නිින්ද ගිහිල්ලා කලින් නැගිටින්න බැරුණා. නැගිට 6:00ට. 6:00ට නැගිටලා මතක් වුණා හීනේ. දෙයියෝ කිව්වා ගිහිල්ලා මේක කියන්න කියලා. කමන්නේ 6:00ට දුවනවා ගමට. මිනිස්සු හිටියේ නෑ 6:00ට කොල්ලයි නිකන් මිනිස්සු දවස පටන් අරගෙන ලිං වලින් වතුර බීලා වතුර නාන රෙදි හොදලා ජීවිතේ පටන් ගන්නවා. දැන් කොල්ලා ගමට දුවලා ගිහිල්ලා බලනකොට කොල්ලට පේනවා මොකද්ද? මේ මිනිස්සු වතුර බීලා මුළු ගමේ ඉන්න ඔක්කොම උන්ට පිස්සු. කතා කරන විදිය පිස්සු. hina වෙන විදිය පිස්සු. ඇවිදින විදිය විකාරය. එහෙම පේනවාද මේ ඔක්කොම මේ තරුණයාට? තරුණයා අතෑරියේ නෑ ගේම. මොකද කිව්වේ? අතහරින්න බෑ. ඊයේ දෙවියෙක් ඇවිල්ලා මට කිව්වා 6ට කලින් ගිහිල්ලා මේක කරන්න මට බැරි වුණානේ සමා වෙන්න. උඹලා ඔක්කොටම පිස්සු. පේනවනේ hina වෙන හැටි. කතා කරන හැටි. කියනවා මේ පේන්නේ ඔක්කොටම පිස්සු. දැන් මේ කොල්ල උත්සාහ කරන ඔක්කොටම කියන්නේ මොකද්ද? ඔක්කොටම පිස්සුයි කියලා. ඇත්තටම පිස්සු ඔක්කොටම. නමුත් ගමේ 200ක් හිටියා නම් 199කටම පිස්සු. එහෙම දැන් මේක උත්සාහ කරනකොට පිස්සු 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 කියලා කියන්න උත්සාහ කරනකොට ගමේ මිනිස්සු මොකද කරන්නේ? ගමේ මිනිස්සු මොකද කරන්නේ නැත්තේ? ගමේ මිනිස්සු කිව්වා ඔක්කොම උඹට පිස්සු. ගමේ මිනිස්සු කිව්වා උඹට තමයි පිස්සු. අපි මේ 199ක් හොඳට ඉන්නවා උඹ විකාර කතා. උඹට පිස්සු. ඊවස ආයි කොල්ලා කියනවා නෑ 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 ඔක්කොටම පිස්සු. නෑ එතකොට 199ක් මොකද නෑ අමුසෙට පිස්සු. ඔහොම නිතර 199ක් මේ කොල්ලට පිස්සු 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 කියලා කියනකොට කොල්ලට මොකද උනේ? කොල්ලට මේක දරා ගන්න බැරි වුණා. කොල්ලා මොකද කරන්නේ නැත්තේ? ඈ? නෑ ඒක
පිස්සු හැදෙන්න නම් මොකද කරන්න ඕන? ලිඳේ වතුර බොන්න ඕන. කොල්ලට මේක දරා ගන්න බැරි වෙලා කොල්ලගේ හිත වතුර බිව්වා. ඒකත් පිස්සෙනවා. මම මේ කියන්නේ පින්වතුනි අලුතෙන් හිතන කල්පනා කරලා යමක් කරන්න හදන අයට සාමාන්‍ය ලෝකයේ ඒ ආකාරයට එකම සම්ප්‍රදායට කාලයක් තිස්සේ හිතපු මිනිස්සු ඔක්කොම කියන්නේ පිස්සුයි කියලා. ඒ නිසා කවුරු හරි වැඩිපුර ධර්ම මාර්ගයේ බැහැලා වැඩ කරනකොට ධර්ම මාර්ගයේ යන අය හිතිය ගමන් ඒ අයටත් කියනවා සාමාන්‍ය ලෝකයේ අය පිස්සු උඩ පිස්සු. ඒ නිසා තමයි වැඩිපුර පන්සල් යන්නේ. ඒ නිසා තමයි වැඩිපුර භාවනා කරන්නේ. ඒ නිසා තමයි වැඩිපුර බණ අහන්නේ පිස්සු කියලා. එතකොට මේ පින්වතුන්ට අවබෝධය තියෙනවා නම් කවුරු පිස්සු කිව්වත් අපි ගණන් ගන්නවද? අපි ගණන් ගන්නේ නැහැ. කවුරු හරි මේ පින්වතුන්ට පිස්සුයි කියලා කලබල වෙන්නේ ඇයි? අපි පිළිපදින දේ, අපි කරන දේ පිළිබඳ අපිට අවබෝධයක් නැති නිසා. ඉතින් ඒ නිසා මම මේ කතාව කියලා කියන්නේ මොකක්ද මේ පින්වතුන්ට? අලුතෙන් හිතන්න මේ 2021 වසරේ. අලුතෙන් හිතන්න ඕනතරම් සිදුවීම් මේ 2021 වසරේ දැන් සිද්ධ වෙලා තියෙනවා. 2020 ජීවත් වෙච්ච විදිහටම නම් අපි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ 2021 වසර තවත් එක්තරා අවුරුද්දක් විතරක් වෙයි. ඒකලා 2022 එනකොට ආයෙත් පන්සලට ඇවිල්ලා ආයෙත් බෝධි පූජාවක් තියලා ආයෙත් පිරිත් කියලා ආයෙත් ප්‍රාර්ථනාවක් කරලා ආයෙත් ගෙදර යනවා. ඔක තමයි සංසාරේ කියන්නේ. ඒකම ඊළඟ 23 වසරෙත් එනවා. ජනවාරි 1 වෙනිදා. මම කියන්නේ මේ 2021 වසරේ අලුත් නැවුම් අවුරුද්දක් කරගන්න හිතන්න. එහෙමනම් අපි දැන් මෙතනින් පටන් ගන්නවා. ඔන්න දැන් මුල් කාරණේ පූර්විකාව මම කිව්වා. හරිද? දැන් බලන්න අවුරුදු 2065කටත් එහාදී දවසක බුදුහාමුදුරන් වහන්සේ පිරිනොම් දැක්කා. එතකොට ඊටත් එහාදීනේ උන්වහන්සේ ඉපදුනේ. මම ටිකක් සාම්ප්‍රදායිකව අපි දන්න සිද්ධාර්ථ කතාවෙන් එහාට ගිහිල්ලා හිතුවා. කල්පනා කළොත් සිද්ධාර්ථ තරුණයෙක් සර්ව සම්පන්නව ජීවත් වෙච්ච කෙනෙක් අපි දන්න තේරෙන භාෂාවෙන් කතා කළොත් රාජකුමාරී පියා දැනගත්තා මෙයා පැනලා යනවා කියලා. මොකක් හරි හේතුවකින් පියා මේක කළේ මෙයා ලොක් කරලා තිබ්බා. ඕක නිවනේ කතාව ඇත්තම කිව්වොත් ඔය බෞද්ධ ටික පැත්තකට අය කරලා දැම්මොත් පියා මොකද කළේ මේක කොටු කරලා තිබ්බා. කොල්ල කොටු කරලා තියන්න පුළුවන්ද? කොහේ හරි කාමරයකට දාලා කොටු කරලා තිබ්බොත් අපි ඕකේ විද්‍යාවක් ඉලක්ක විදගෙන හරි යන්න යනවා. දැන් පුංචි කාලේ දරුවෝ ගහම මට මතකයි පන්සලේ ජඩින කරන මගේ දිව යනවා. ඒ වහලා තිබ්බොත් අරින්නම හිතෙන්නේ. එහෙම තියෙනව නේද? එතකොට දැන් සිද්ධාර්ථ තරුණී කැටියට ගියා එළියට. ඔන්න චින්තනේ වෙනස් වෙච්ච හැටි. ලොක් කරලා තිබ්බා පැන්න එළියට ගියා නගරෙට. නගරෙට ගියාම කාලයක් තිස්සේ ලොක් කරලා හිටිය මිනිසයා දැක්කා ලෝකේ පවතින නියම ස්වභාවය. දැන් බලන්න මම කල්පනා කරොත් මට මතක් වුණේ මේ කියන වෙලාවේ මම මුල් අවුරුදු 20 ජීවත් වුණේ මේ 20 22 විතර. එතනින් පස්සේ හිටියේ රටින් පිට. එතකොට මම ලෝකී කියලා හිතාගෙන හිටියේ මොකද්ද? මේ දන්න පුංචි මේ ප්‍රමාණය තමයි මම ලෝකී කියලා හිතාගෙන. ඔච්චරයි. කිව්ව ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා සින්දුවක් කියාගෙන අපි හිටියා. නමුත් ගියාට පස්සේ තමයි වැඩේ තේරුනේ. එහෙමම කියන්න බෑ. ඊට වඩා දේවල් ලෝකේ තියෙනවා. එතකොට බලන්න මේ හිතිය ප්‍රමාණයෙන් එළියට ගිහිල්ලා හිතනකොට ලෝකෙ ඊට වඩා දියුණුයි. ලෝකෙ මිනිස්සු හිතලා කියනවා. ලෝකෙ මිනිස්සු කල්පනා කරලා කියනවා. එතකොට මගේ හිතන විදිය කොග්නිටිව් බිහේවියරල් තෙරපි කියන එක හිතන විදිය වෙනස් වුණා. ඊට පස්සේ වැඩ කරන විදිය වෙනස් වුණා. කල්පනා කරන විදිය වෙනස් වුණා. දැන් සිද්ධාර්ථ එළියට බහලා ගියාම රජගෙදර හිටිය කොල්ලා රජගෙදරින් පිට ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවනේ ගොඩක් අය. ඉන්දියාව කොහොමද? ගිහින් තියෙනවනේ නේද ඉන්දියාවේ. කොහොමද ඉන්දියාව? දන්නවා ඉන්දියාවේ ස්වභාවය. රජගෙදරින් ගිය සිද්ධාර්ථ දැක්කා
මොනවද දැක්කේ? ලෙඩ වෙලා ඉන්න මිනිස්සු. දැක්කේ කවුද? ලෙඩ වෙලා ඉන්න මිනිස්සු දැක්කා. ඊට පස්සේ සිද්ධාර්ථ දැක්කා වයසට යන මිනිස්සු දැක්කා. ඊට පස්සේ දැක්කේ මොකද්ද? මේක හොඳට හිතලා බලන්න. ඊට පස්සේ මැරිච්ච මිනිස්සු දැක්කා. කවදාකවත් දැකලා නැහැ. ඒ දකින්න තාත්තා ඉඩ දුන්නේ නැහැ. ඉස්සලාම ලෙඩ වෙච්ච මිනිස්සෙක් දැක්කහම අන්න සිද්ධාර්ථගේ චින්තනය හිතට පටන් ගත්තා. සිද්ධාර්ථ ඇහුවා චන්නගෙන්, චන්න මේ කවුද? චන්න මේ කවුද? ඊට පස්සේ කිව්වා මේ ලෙඩෙක්. මේ ලෙඩෙක් ගෙඩි හැදිලා තුවාල හැදිලා සැරව ගලන ලෙඩෙක්. එතකොට සිද්ධාර්ථ කිව්වා මේක ඔක්කොටම වෙනවද? මේක සියලු දෙනාට වෙනවද? චන්න මොකද කිව්වේ? ඔව් මටත් වෙනවා ඔබ වහන්සේටත් වෙනවා. ඊට පස්සේ සිද්ධාර්ථ මම කැමති නෑ ඒක මට වෙනවා. මේ පින්වතුන් කැමතිද ලෙඩ වෙන්න? ලෙඩ වෙන්න කැමතිද? පුළුවන් තරම් උත්සාහ කරන්න අපි ලෙඩ නොවී ඉන්නනේ. බෙහෙත් බීලා හරි කරන්න පුළුවන් කියන දේවල් ගාලා හරි නාලා හරි අපි බහන්නේ මොකක් කරන්නද? ලෙඩ නොවී ඉන්න. සිද්ධාර්ථ බණේ මට බෑ මේක ලෙඩ වෙන්න. මම මෙහෙම වෙන්න මේ ගෙඩිය ඇවිල්ලා සරව ගලන්න මම කැමති නෑ. ඊළඟ දවසේ නගරයට ගියාම දැක්කා වයසක මිනිස්සෙක් පොදු ගැහිලා බුදු ගැහිලා ඇවිදින්න බැරුව යනවා. සිද්ධාර්ථ මට නම් මෙහෙම ඉන්න බෑ. කවුද කැමති එන්නේ? ඊළඟ දවසේ දැක්කා මලකඳ පුස්සගෙන ගිහිල්ලා පෙට්ටියක දාලවත් නැහැ. ගංගානම් ගඟයිනේ දර කෑලි ටිකක් දාලා උච්චනවා. දැන් ඕක බලන්න මේ ඇමරිකාවට ගියාම මේක වෙනයි. ඇමරිකාවේ ගියාම මට හිතෙන්නේ මටත් මැරෙන්නේ කියලා. ඇයි එච්චර ලස්සන මේකප් කරලා මල් ගහලා මනමාලියෝ. එතකොට ඒකේ අනිත් අන්තය ඉන්දියාවේ තව අන්තයක්. එතකොට දැන් සිද්ධාර්ථය කිව්වා මට මැරෙන්න බෑ. එහෙම හිතේ අමාරුවෙන් වේදනාවෙන් අන්න ඔළුවට පාර වැදුනා. කොහෙටද වැදුනේ ඔළුවට දැන්? රජමාලිගාවේ රජ සම්පත් ඇතුලේ හිටියා සිද්ධාර්ථට වැදුනා ඔළුවට කුල් ගිනි පාර. පාර වැදිලා ගියා ගෙදර. ගෙදර යනකොට ඔන්න හම්බුණා පණිවිඩය. මොකද්ද? හම්බෙච්ච පණිවිඩය. රාහුල එක්ක උපන්නා. රාහුල ඉපදිනා. දැන් යනකොට ප්ලෑන් කරන් ගියේ මොකද්ද? එයාට හිතුණා මෙහෙම දේවල් මිනිස්සුන්ට වෙනවා නම් එතන තියෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නේද තියෙන්නේ? ලෙඩ වෙනවා නම්, වයසට යනවා නම්, මැරෙනවා නම් එතන මොකද්ද තියෙන්නේ? ප්‍රශ්නයක්. සිද්ධාර්ථ කල්පනා කරා ප්‍රශ්නයක් කියන තැනක මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? විසඳුමක්. එයා බුද්ධිමත් තරුණයෙක්. විසඳුමක් තියෙනවා. ඒ නිසා මම මේකට කැමති නෑ. මේක මට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට මම විසඳුමක් හොයන්න ඕනේ. ඔන්න වස්තු බීජයේ ඔළුවේ ඇති වුණා. ඔළුවේ ඇතිලා සිද්ධාර්ථ හිතුවා මම යනවා ගෙදර. මේකට විසඳුම හොයන්න. එතකොට පණිවිඩය හම්බුනානේ පුතෙක් උපන්නා කියලා. එතකොට තරුණ තාත්තගේ හැටියට සිද්ධාර්ථගේ හිතට දැනුණා අනේ මට දරුවෙක් ලැබුණා. මගේ නෝනට දරුවෙක් ලැබුණා. ඒත් සිද්ධාර්ථ හිත හදාගත්තා නෑ මම යනවා. ආයි සිද්ධාර්ථ කල්පනා කරනවා මට යන්න බෑ. යන්න කලින් අඩුම ගානේ එක සැරයක් හරි මගේ පුතා බලලා යන්න. තාත්තා කෙනෙකුට ඇති වෙන සාමාන්‍ය සිතුවිල්ල සිද්ධාර්ථටත් ඇති වුණා. ඒක ඇති වුණා නම් සිද්ධාර්ථ මිනිසෙක් නෙවෙයි. ඒක ඇති වෙන්නම ඕනේ. ඇති වෙලා හිතුවා මම ගිහිල්ලා මගේ පුතා බලලා පුතා වඩාගෙන නාලවල මම යනවා. සිද්ධාර්ථ ඇවිදගෙන යනවා යසෝදරාගේ මාලිගාවට. ගිහිල්ලා දොර බාගෙට ඇරලා කකුලක් ඇතුළට තියලා සිද්ධාර්ථ එබිලා බලනවා කොමගේ දරුවයි නෝනයි. එතකොට සිද්ධාර්ථ දකිනවා යසෝදරා රාහුලව තුරුළු කරගෙන නිදි. තාත්තා කෙනෙකුට ඇති වෙන ආදරේ සිද්ධාර්ථට ඇති වුණා. අනේ මට ආසයි මගේ පුතා වඩා ගන්න. මගේ පුතා ඉදින්න. සිද්ධාර්ථ කල්පනා කළා
මට ඒ ආසාව ඇති වෙලා දැන් තියෙනවා. හැබැයි මං ඒක කළොත් ගිහිල්ලා මගේ ආසාව පරිමහ ගන්න ගිහිල්ලා මගේ දරුවා අල්ලන්න ගියොත් මොකද වෙන්නේ? යසෝදරා අවදි වෙලා ප්‍රශ්න වැඩක් අහනවා. ඇහුවට පස්සේ ආය යනවා බෝ. ඒ නිසා මම මගේ දරුවා වඩා ගන්න තියෙන ආසාව ආදරේ එතනම තියලා මම මගේ දරුවට අත නොතියා මම අද මේ රජමෙදුරේ යනවා කියලා සිද්ධාර්ථ හිතුවා. එහෙම හිතලා සිද්ධාර්ථ හිතුවේ කොහොමද? මගේ දරුවට තියෙන ආදරය මම මෙතනම තියලා යනවා මුළු ලෝකෙම ඉන්න දරුවෝ වෙන්න. මගේ නෝනට තියෙන ආදරය මම මෙතන තියලා එළියට යනවා ලෝකෙම ඉන්න භාර්යාව වෙන්නේ. මගේ පවුලට තියෙන ආදරය මම අද මෙතන තියලා යනවා ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු වෙන්නේ. කාටද උන් තීරණයක් ගන්න පුළුවන්? මේ පින්වතුනි දවසකට ගෙදරින් ගිහිල්ලා ඉන්නකොට කී සැරයක් ගෙදර මතක් වෙනවා? කී සැරයක් ගෙදර මතක් වෙනවා? ගේට්ටුව අහලාද දන්නේ නැහැ. දොර ලොක් කරලාද ආවේ කියලා දන්නේ අපිට එහෙම එනවනේ. ආයෙ ගෙදර යන්න හිතෙනවා. නමුත් සිද්ධාර්ථට කොච්චර මේක දැනෙන්නේ නැද්ද? ඒතකොට සිද්ධාර්ථ ගියේ තමන්ගේ තියෙන සියලුම දේවල් පැත්තක තියලා ලෝකෙ වෙන්නේ. ලෝකෙ වෙන්නේ ගියේ සිද්ධාර්ථ ඒ ගිය ගමනට අපි කියනවා මහා විනිශ්ක්‍රමණය කියලා. Great renunciation. මහා විනිශ්ක්‍රමණය. ඒක මහා වුණේ අනිත් අයට ඔක කරන්න බැරි හින්දා. දැන් ඇමරිකාවේ ඔක කියනකොට සිද්ධාර්ථ කරපු වැඩේ ඇමරිකාවේ කරා නම් නෝන පහදන නඩුදා. ඒක තමයි කරන්නේ. මගේ කොල්ලා දාලා මේ මිනිහා ගියා. ඉල්ලනවා වන්දි. යසෝදරා එහෙම කළේ නැහැ. යසෝදරා කොහොමද දරුවා හදාගෙන ඒ වැඩේ ඒක වෙනම කතාවක්. එතකොට බලන්න මම මේ කියන්නේ එතකොට සිද්ධාර්ථ මොකද කළේ? ව්‍යාධි ජරා මරණ මේවා හමුවේ එයා මොකද කළේ? ප්‍රශ්න ඇහුවා. මම අද මේ පින්වතුන්ට මේ කතාව කියලා කියන්නේ මොකක්ද? තමන් ලෙඩ වෙනකොට තමන් වයසට යනකොට මැරෙන මිනිස්සු දකින්නකොට මේ පින්වතුන් කී දෙනෙක් තමන්ගේ හදවතින් ওই ප්‍රශ්නේ අහනවද? අහලා තියෙනවද? අනේ ඔක්කොම අනිත්‍යයි මැරෙන ඔය කතා කියලා වැඩක් නැහැ. ඕක කිව්වට මේ නිවන් දකින්නේ හිතන්න ඕනේ කියන්නේ. ඒ නිසා ලෙඩෙක් දැක්කහම තමන් හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ මම මේ ලෙඩෙන් හරි වෙන ලෙඩකින් හරි මිදිච්ච කෙනෙක් නෙමෙයි. වයසට යන කෙනෙක් දැක්කහම අනේ චමින්ද කෙනෙක් කියලා කියන්නේ නැතුව ඔය ගොල්ලෝ හිටිය ගමන් කියනකොට වයසක ලොක්කා අංකල් කොහොමද කියන්නේ? ඔයම වචන කියන්නේ නැතුව අනේ මමත් මේකෙන් මිදිච්ච කෙනෙක් නෙවෙයි. දැන් මටත් හිටිය ගමන් ඔය මගේ හිතවත්ද දැන් ඉතින් ඔබ වහන්සේ වයසයි. මම නම් ආඩම්බරයි ඒකට. ඇයි මම ඒක වයසට යන එක මම පිළිගෙන ඉවරයි. වයසට යන්නේ පටන් ගත්තේ කවද්ද? ඉපදිච්ච දවසේ. ඕක මේ අද පටන් ගත්ත එකක් නෙවෙයි. ඉපදිච්ච දවස් තමයි වයසට පටන් ගත්තේ. ඒ නිසා වයසට යන එක මොකද්ද? ආශිර්වාදයක් කරගන්න. ලෙඩ වෙන එක බෙහෙත් බොන්න. නමුත් ඒක ආශිර්වාදයක් කරගන්න. මරණය ආශිර්වාදයක් කරගන්න. මම එක දවසක් බණක් කියලා අපේ පන්සලේ ඇමරිකාවේ මම ඔක්කොටම කිව්වා දැන් ගිහිල්ලා මැරෙන්න. ඔක්කොම hina වෙන්න පටන් ගත්තා. මේ බණ අහලා මං කිව්වා දැන් අපි මොකද්ද කරන්න තියෙන්නේ? මගෙන් ඇහුවා. මං කිව්වා දැන් ඔක්කොම ගිහිල්ලා මැරෙන්න. ඕක තමයි කරන්නේ. ඔක්කොම ඇස් ලොකු කරලා බැලුවා. කාමරේ මැරෙන්න කියනවා කවුරුත් එන්නේ. මං කිව්වා මම කියපු එක හරියට තේරුණා නම් ඕගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. අපිට පුළුවන් ද පින්වතුනි මැරෙන්න කලින් ඇත්තටම මැරෙන්න කලින් සැබෑ මරණය වෙන්න කලින් අද මැරෙන්න බැයිද? මම අහන්නේ අද මැරෙන්න බැයිද? මැරෙන්න පුළුවන්.
හිතින් මැරෙන්නේ. හිතින් මැරිලා බලන්න. ඉතින් මරණ බය හිතින් දැනගන්න උත්සාහ. මට එහෙම එකක් වුණා. අවුරුදු 20කට විතර එහාට ඇමරිකාවට. මට අසනීප වෙලා මම ළඟින් ඇසුරු කරනවා දන්නවා. අසනීප වෙලා මම හිතුවා හරි. දැන් හරි මැරෙන්න තමයි වෙන්නේ. මැරෙන්න තමයි ඉන්නේ. ඒ ඉන්න හාමුදුරුවෝ ඔක්කොම ශිකාගෝට ආවා. මගේ ගුරු හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා උන්වහන්සේත් ආවා. ඉතින් මම අසනීපයි. දැන් මට මතකයි සාලේ මැද මම නිදි. ඔක්කොම වට වෙලා පිටින් කියනවා. මට හිතෙන්නේම මම මැරෙන්නේ. ඒ මට වෙන කරන්න පිටක් කරපු දෙයක් කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. බේත් වැඩ කරන්නේ නැහැ මොකක්වත් නැහැ. ඒ වෙලාවේ මට අද ඒ නිසා තමයි මට අද මේක කියන්න ඕන. මම ඇත්තටම ඒ වෙලාවේ හිතාගත්තා මම දැන් මැරෙනවා. ඒ වෙලාවේ මැරුණා. හිතින් මැරුණා. හිතින් ඒක පිළිගත්තා. හිතින් ඒක පිළිගත්තා විතරයි පින්වතුනි මට දැනෙච්ච දේ තමයි තව දහස් ගුණයකින් මගේ හිතට ආවා ශක්තියක්. මට නැගිටින්න පුළුවන්. ඒ නිසා අද මම ජීවත් වෙන්නේ සියලු දේ අතහැරලා. සියලු දේ අතහැරලා ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒ නිසා මේ තියෙන සාංශාරික ගැටුම ජරා මරණ ව්‍යාධි කියන මේ ගැටුම මිදෙන්න නම් දේවාලි පල්ලි පිල්ලි ඕවා ඔක්කොම කරලා හරියන්නේ. ඒව ඕනනම් කරන්න ඒව ප්‍රශ්නකුත් නැහැ. යම් උදව් උපකාර ඒ වගේත් වෙයි తాවකාලිකව. නමුත් කිසිම කෙනෙක් බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා හැර මේ ලෝකෙ කිසිම කෙනෙක් ඔය කාරණා තුنين මිදුනේ නැහැ. එහෙම මිදෙන්න ලේසිත් නැහැ. ඒක මිදෙන්න එහෙම ලේසිත් නැහැ. ඒක මිදෙන්න හැමදාම උදේ ඉඳන් රෑ වෙනකම් සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරලා ඕකෙන් මිදෙන්නේ නැහැ. දැන් අපි පිරිත් කිව්ව දිගටම හරි හොඳයි. ඒක ආරක්ෂිත පිරිත කියලා කියන්නේ. බොජ්ජංග කිව්වා, ගිරිමානන්ද කිව්වා, එතකොට සියලු දේවල් කිව්වනේ. දැන් ඕවකින් ආශිර්වාද තියෙනවා. කවුරුත් වැරදිද තේරුම් ගන්න. ඒක ආශිර්වාද තියෙනවා. ඒක තමයි මාත් ඇවිල්ලා පිරිත් කිව්වනේ දැන් දිගටම මාත් පිරිත් කිව්වා. මම දන්නවා ඒකෙන් ආශිර්වාදයක් තියෙනවා කියලා. ඒ ආශිර්වාදයේ තියෙන්නේ පින්වතුනි මරණයෙන් මිදෙන්න නෙවෙයි. ලෙඩ වෙන එකෙන් නැති වෙන්න නෙවෙයි. වයසක යන එකෙන් අයින් වෙන්න නෙවෙයි. ඒ පිරිත් කියන්නේ. මොකටද පිරිත් කියන්නේ? මනස ශක්තිමත් කරගන්න. මට ඉතින් මේ වගේ දිගට පිරිත් කියන්න අවස්ථාව ලැබෙනවා කොහොම අඩුයිද? මොකද ඒ වැඩි පිරිත් කියෙන්නේ නැහැ. ඇත්තටම පිරිත් කියනකොට අනිත් අයට සෙත්පතලා පිරිත් කිව්වා. ඒක තමයි අපි කරන්නේ. මම ඊට වඩා මම ඒක සතුටු වෙනවා මම පිරිත් කියලා. ඇයි මේ පිරිත් කියලා මම සතුටු වෙන්නේ? පිරිත් මේ පාලි කියාගෙන යනකොට අර පුංචි කාලේ ඉගෙනගත්ත දේවල් දහසක් නයින් වැටෙනවා. සති සම්බොජ්ජං ධම්මවිචය සම්බොජ්ජිත කී ධර්මදේශනා කරන්නේ ඒ කාරණා එකින් එක එහෙම යනකොට ඒ ධර්ම කාරණා ධර්මයේ වැටෙනවා. ඒ ධර්මයේ වැටෙනකොට පින්වතුනි මොකද කරන්නේ? තම්මා ආබාධා පහින්. දැන් ඊයේ බණකොලේ ඒ ආබාධින් මිදෙනවා. මිදෙනවා කියලා කියන්නේ ආයෙ මැරෙන්නේ නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. මොකද වෙන්නේ? හිතට එනවා ගැට. තේරෙන ලැන්ග්වේජ් එකකින් කියන්නේ භාෂාවේ ලොකු ගැටක් එනවා හිතට. එතකොට ඒ ශක්තිය හිතට ආවහම ඒක තමන්ගේ බොඩි එකේ තියෙන තමන්ගේ ශරීරයේ තියෙන ඒ සෙල්ස් වලට ඒ තියෙන එනර්ජි යනවා. ඒ නිසා වෙනස් කරන්න ඕනේ ශරීරය නෙවෙයි. වෙනස් කරන්න ඕනේ මොකද්ද? මෙතන තමයි වෙනස් කරන්න ඕනේ. එහෙමනම් පින්වතුනි මේ තියෙන ගැටුමට මේ තියෙන ප්‍රශ්නෙට සිද්ධාර්ථ කලේ මොකක්ද? ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුම් ගත්තා. අපි මේක ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්නෑ. ප්‍රශ්නයක් කියලා අපි තේරුම් ගන්නෑ. දැන් ඇමරිකාවේ හිටියා මම ආටිකල් එකක් කියුවා බොහෝම ප්‍රසිද්ධ පොප් සිංගර් කෙනෙක් ගායකයෙක්. කවුද? අපි කවුරුත් දන්නවා. ඔය කොල්ලෝ එහෙම හොඳට ඔක අහනවා. කවුද? මයිකල් ජැක්සන්.
මම මේ ඊයේ පෙරේද ආටිකල් එකක් කියවුවා. එයා ඉඳලා තියෙන මැරුණේ කීයේද? අවුරුදු 50කට. මේ ආටිකල් එකේ කියනවා මේ ලිපියේ කියනවා මයිකල් ජැක්සන් ජීවත් වෙලා තියෙන්නේ මැරෙන්න නෙමෙයි. එයාට වෛද්‍යවරු විතරක් 50ක් ඉඳලා දෙනවා. ශරීරයේ එක එක කොටස් වලට ශරීරය බලා ගන්න වෛද්‍යවරු මම ඕනනම් ඉල්ලන්න ඒක මගේ ෆෝන් එකේ මම සේව් කරලා තියෙනවා. වෛද්‍යවරු විතරක් 50ක් ඉඳලා දෙනවා. එයි කොයි වෙලාවක හරි ප්‍රශ්නයක් වුණොත් පොඩි ප්‍රශ්නයක් වුණොත් පොඩි වෛද්‍යවරු එනවා. කණේ ප්‍රශ්නයක් වුණොත් කණේ වෛද්‍යවරු එනවා. නහය ප්‍රශ්නයක් නහය ප්‍රශ්න තිබ්බනේ. නහය ප්‍රශ්නයක් වුණොත් ඩාක්ටර් වෛද්‍යවරු එනවා. ඒතකොට මේ හැම කොටසකටම වෛද්‍යවරයෙක් ඉඳලා තියෙනවා. එයි ඒතකොට වෛද්‍යවරු 50ක් තියාගත්තේ වයසට යන්නේ නැතුව ඉන්න, ලෙඩ වෙන්නේ නැතුව ඉන්න, නොමැරී ඉන්න. අන්තිමට මොනෝනේ? 50දී වැඩි වුණා. එතකොට ඔය ගහන ප්ලෑන් කවදාකවත් හරියට ප්ලෑන් නෑ. ඕකට අපි කියන්නේ මොකද්ද පිටුතුනි? තමන්ව රවට්ට ගන්නවා කියන්නේ. ඒ නිසා පන්සල් ඇවිල්ලා හරි සිල් සමාදන් වෙලා හරි දාන දීලා හරි බොරුවට තමන් රවට්ට ගන්න එපා. ඒව කරන්න. හිත රවට්ට ගන්න එපා. යථාර්ථය කියන එක තිත්තයි. යථාර්ථය කියන එක තිත්තම තිත්තයි. සත්‍ය අහන්න කවුරුත් කැමති නැහැ. සත්‍ය කියන හැම කෙනාටම මිනිසු ගල් ගැහුවා. බුදුහාමුදුරු දේශනා කළේ මොකද්ද? සත්‍යය. මොකද කරේ බුදුහාමුදුරට ගල් පෙරළුවා. ඊට පස්සේ අරියෝ බා ගන්නද කොච්චර જાති කරාද නේ? මිනිසු බෑන්න. මිනිසු කොච්චර හිංසා කළාද බුදුහාමුදුරු. කාන්තාව එක්ක ඒ සත්‍ය කියන්නේ. එතකොට ජීසස් කරුණේ මොකද්ද? ජේසුස් වහන්සේට සත්‍ය කියන්නේ කිව්වා. මොකද මේ කුරුසෙට තියලා ගැහුවා ඇන. ඔන්න සත්‍ය කියන්නේ කියලා. බුදුහාමුදුරු කොහොම හරි ජාමේ බේරගත්තා. මොලේ කල්පනා කරලා ජාමේ උන්වහන්සේ බේරගත්තා. උන්වහන්සේ බොහොම බුද්ධිමත්ව එතකොට මේ පින්වතුන් හිතලා බලන්න මේ ජේසුස් වහන්සේට උනේ බුදුරජාණන් වහන්සේට උනේ ප්‍රශ්න ගොඩකට මූණ පාන්න වුණා සත්‍ය කියන්න ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ පින්වතුන් මම උත්සාහ කරන්නේ මේ පින්වතුන්ට කියන්න හදන්නේ සත්‍යෙට මූණ දෙන්න. සත්‍යෙට මූණ දෙන්න. ඒ නිසා මම කලින් කිව්වා වගේ මැරිලා බලන්න. අද ගිහින් මැරිලා බලන්න. පුළුවන්ද බලන්න මැරිලා? කොහොමද මැරිලා බලන්නේ? කොහොමද මැරිලා බලන්නේ? මම ඒකත් කියලා දෙනවා මැරිලා බලන්න. මොකද මම මේ මැරිලා බලපු හින්දායි මම කියලා දෙන්නේ. කොහොමද මැරිලා බලන්නේ? මැරෙන්න බයයි. මැරෙන්න බයයි. ජීවිත ආසාව තියෙනවා. මැරෙන්න බයයි. ජීවිත ආසාව තියෙනවා. ජීවිත ආසාව කියන්නේ මේක දාලා යන්න තියෙන බයනේ. මේක දාලා යන්න තියෙන බය. ඒතර මේ ජීවිත ආසාව මේක දාලා යන්න තියෙන බය වටේට තව මොනවද තියෙන්නේ? මේ ජීවිත ආසාවත් එක්ක උඩ දේවල් තියෙනවා බැඳිලා. මොනවද? එකතු කරගත්ත දේවල්. අල්ලගත්ත දේවල්. මොනවද එකතු කරගත්ත දේවල් තියෙන්නේ? පළවෙනි එක පුද්ගලය. පුද්ගලය දාලා යන්න බෑ. ඉතින් බෑ කියපුව දාලා ගියාට ඊට පස්සේ ආය දාලා යන්න බැරි මොකද්ද? එකතු කරගත්ත ද්‍රව්‍ය දාලා යන්න බෑ. පන්සල දාලා යන්න බෑ සමහර ආම්දුරට. ඊට පස්සේ මිනිස්සුන්ට ගෙදර දාලා යන්න බෑ. වාහනේ දාලා යන්න බෑ. රැට නිින්ද යන්නේ නෑ. ඉතින් දැන් මේ මැරෙන්න බැරි ඇයි? මැරෙන්න බැරි ඇයි? දාලා යන්න බැරි වුණා. ඉතින් මැරෙන්න ඕනේ නම් මොකද්ද අපි කරන්න ඕනේ? මේ අල්ලගෙන ඉන්න දේවල් අත්හරින්න ඕනේ. තේරුණාද දැන් කියන එක?
දැන් ඒකත් වැරදිට තියාගන්න බෑ. දැන් හෙට ගිහිල්ලා කියද්දී මම ඔක්කොම පන්සලට දීලා මහාන වෙනවා කියලා. ඒක තව විකාරයක්. දැන් එහෙම කරන මිනිස්සුත් ඉන්නවනේ. අතහරිනවා කියන්නේ එහෙම එකක් නෙමෙයි. තේරුණාද? අතහරිනවා කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. අතහරිනවා කියලා කියන්නේ පින්වතුනි හිතින් බැඳගෙන අල්ලගෙන ඉන්න එක අතහරිනවා. දැන් අපි හිතමු මෙහෙම. අපි හිතමු මගේ පන්සල කියලා ඇමරිකාවේ දැන් මම මටම දාගෙන කියන්නකෝ. ඔය අනිත් අයගේ වගේ කෙනෙකුට හොඳයි මම කියන එක නේද? දැන් සමහර විට මගේ කාණ එකක් තමයි ආම්දුරනේ ඔය ලස්සනට හදාගත්ත පන්සල දාලා ඉන්න කොහොමද ඉන්නේ? නිතර අහන ප්‍රශ්නයක්. ඊට පස්සේ මෙහෙන් යනකොට මගෙන් අහනවා මේ ලස්සනට හදාගත්ත භාවනා මධ්‍යස්ථාන දාලා ඔබ වහන්සේ යන්නේ මම ඒ වෙලාවේ මම දෙන උත්තරේ තමයි මම ඒවා අතහැරලා ඉන්නේ. මම ඒවා ඉන්නේ කොහමද? එහෙ පන්සල අතහැරලා ඉන්නේ. මෙහෙවත් අතහැරලා ඉන්නේ. තේරුණාද? මම කියන්නේ අතහැරලා ඉන්නේ. අතහැරලා ඉන්නවයි කියනකොටම ඒ ඔක්කොම හැමදාම තියෙනවා. පැහැදිලිද මම කියපු කතාව? අතහැරියාට පස්සේ නැති වෙන්නේ. අතහැරියාට පස්සේ ඒක තියෙනවා. අල්ලගත්ත තැන තමයි නැති වෙන්නේ. දැන් අපි හිතමුකෝ මම එහෙ හදාගත්ත පන්සල් ටික අතහැරියා. අතහැරියාට පස්සේ මට ඒක නැති වුණාද? නැති වුණේ. ඒ ඔය අසට තියෙන්නේ. මම මේ අවුරුදු දෙකක් විතර ගියත් මේක තියෙනවා. ඊට පස්සේ මෙහි හදාගත්තේම අතහැරලා ඉන්නකොට ආයෙත් තියෙනවා. දැන් ආයෙත් අල්ලගත්තාම මොකද වෙන්නේ? අල්ලගත්තාම කවදාකවත් ඒ හදාගත්ත දේ මොකද වෙන්නේ? හදාගත්ත දේ විඳින්න බැරි වෙනවා. පැහැදිලිද මම කියපේ? අල්ලගෙන ඉන්නකොට හදාගත්ත දේ විඳින්න බැරි. ඒ නිසා යමක් විඳින්න ඕන නම් යමක් Tamanට තියෙන්න ඕන නම් සතුටින් ඉන්න ඕන නම් අල්ලාගත්ත හදාගත්ත එකතු කරගත්ත ඔක්කොම දේවල් හිතේ ගන්න අතාරින්න. බැංකුවේ තියෙන සල්ලි හිතෙන් අතාරින්න. බැංකුවේ සල්ලි තියෙන ඕනලාට කියලා කාඩ් එක තමයි ටුක් කරලා ගත්තා. ඕනලාට කියලා වියදම් කරා. කන්න ඕනලාට කෑවා. ගමනක් යන්න ඕනෙට ගියා. යන්න වෙච්ච දාට ඒකත් දැම්ම ගියා. දැන් අපි හිතනවා නෑ නෑ ඔක්කොම පරිස්සම් කරගෙන බදාගෙන මිරිකගෙන ඉන්න ඕනේ කියලා. මම පුංචි කාලේ ඉගෙන ගන්නකොට කොළඹ හිටියේ. එක නෝන කෙනෙක් ඇවිල්ලා මේ ගෙදර නෝන කෙනෙක් නෙවෙයි නෝන කෙනෙක්ගේ මරණයක් ගැන ඇවිල්ලා මට කතාවක් කිව්වා පවුලේ. ඒ කතාවේ කියන්නේ මොකද්ද? ඒ අම්මා මැරුණේ හැටි. මේ අම්මා බණ භාවනා කරපු ධර්ම ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මැරෙන දවසේ රෑ කොහමයි දවසේ දරුවෝ කිව්වලු උඹලා ඔක්කොම කලයල්ලා කාමරෙන් එළියට. ඉතින් අම්මගේ කැමැත්තෙන් දරුවෝ ටික දරුවාට එළියට. මට කවුරුත් දෙන්නේ නෝනේ. ඉතින් පස්සේ මේගොල්ලෝ කාමරෙට ගිහිල්ලා බලනකොට මේ ඇත්ත කතාවක් මටම කිව්වා. අම්මා මැරිලා ඉන්නේ කිව්වා. ලෝකෙට කියන්න බෑ ඒක ලැජ්ජයි කියලා. අම්මා මැරිලා තියෙන්නේ මොකද්ද? ඇඳෙන් නැගිටලා ඇවිදින්න බෑ. ඇඳින් බිමට පෙරලිලා ගිහිල්ලා බඩ ගාගෙන ගිහිල්ලා අල්මාරියේ තියෙන්නේ. අල්මාරිය ගාව අල්මාරිය අල්ලගෙන තමයි මැරෙලා තියෙන්නේ. මේ ගිහින් තියෙන මොකක් ගන්නද? මොකක් ගන්නද යන්නේ නැහැ. දරුවෝ කියනවා යතුරු කරන්න ගන්නයි ගිහින් තියෙන්නේ. ඒතර මැරිලා තියෙන්නේ අල්මාරිය බදාගෙන. මේ සත්‍ය කතාවක් මටම කිව්වා. පින්වතුනි පරිස්සම. මොනවා බදාගෙන මැරෙන්න වෙයිද දන්නේ. ඒ නිසා තියෙන දේක් කාලා බීලා සතුටින් ජීවත් වෙලා දෙන දෙයට පිනට දීලා හොඳට ජීවත් වෙන්න. හොඳට ජීවත් වෙච්චාම මේ පින්වතුන්ට දැනේ කවදා හරි අනේ අවුරුදු 100කට අඩු කාලයක් මම ජීවත් වුණේ මම හොඳට ජීවත් වුණා කියලා.
ඒ නිසා දැන් අහලා බලන්න දැන් මොහොතක් අහලා බලන්න මේ පින්වතුන්ට පුළුවන්ද මේ ව්‍යාධි ජරා මරණ මේ වගේ මිදෙන්න නම් අපි කරන්න ඕනේ අත්හැරීමමයි. අත්හැරීම තමයි තියෙන විසඳුම. ඒ විසඳුමට යන්නේ නැතුව මොන ප්ලෑන් ගැහුවා මයිකල් ජැක්සන්ට වුණා වගේ අපිට වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි රාජකුමාරයෙක් හැටියට ඉපදිච්ච සිද්ධාර්ථ ගැඹුරින් කල්පනා කරලා වෙනස් විදියකට හිතලා බැනුම් අහලා ලෝකයට අපිට වටිනා ධර්මයක් ඉතුරු කරලා ගියේ. ඒ නිසා මේ ශාසනයෙන් මට ඔබට බැඳීම් ඇති කරගෙන හෙට හරි කවදා හරි මැරෙන දවසට දුකසේ අඬාගෙන විඳගෙන කඳුළු පෙරාගෙන මැරෙන්න වුණොත් සුබෝධාරාමයට අවුරුදු 40ක් ආවා 50ක් ආවා 60ක් ආවා වැඩක් නැහැ. මොනතරම් ගොඩනැගිලි හැදුවා මොනතරම් ඉගෙනගත්ත දරුවෝ හිටියත් මොනතරම් උගත්තු සමාජයේ හිටියත් යන්න වෙන්නේ ඔය ගමන කොහොමද? තනියම. අල්ලගෙන ඉන්නකොට තියෙන ප්‍රශ්නයක්. මේ පින්වතුන් දැකලා තියෙනවද පරණ කාලේ මේ පින්වතුන් අහලා ඇති වතුර අල්ලන්නේ. වතුර එන්නේ කොහොමද? ඈ? ලාඩු ගාලා. ඔව් ලාඩු ගාලා එන්නේ. ආයි රිලවල්ලේ කොහොමද? පොල් කොම්බයක් තියෙනවා. පොල් කොම්බේ මේ පොල් වතුර බීලා ඉලක් හදලා ඒක තියෙනවා කැලේ. පොල් කැලේ පොල් තියෙනනේ නෝද? වතුර මොකද රිලව ඕක කන්නේ එනවා. දානවා අත. ගුලි කරලා මිට මොනවල ගන්නවා. මිට මොනව ගත්තාම අර ඉලෙන් අත එළියට ගන්න බෑ. වතුරට මේ කුරුම්බ කොම්බේ බර වැඩි. මේක ඉල්ලගෙන මු දුවනවා හතර වටේට. ගස ගසා දුවනවා. වේදනාවට අඬනවා. කෑ ගහනවා. නමුත් මේක අතහරින්න බෑ වතුරට. අන්තිමට වේදනාව බැරිකමට දරා ගන්න බැරිකමට වතුර මොකද කරන්නේ? අතහරිනවා. අතහැරලා වතුර දැකලා තියෙනවනේ. වතුරගේ සෙල්ලම් ටික, ලෙව කන ඇඟිලි ටික. උඩත් බලනවා. රසත් විඳිනවා. විනාඩියක් විතර ඔක රස විඳලා උඩ බලලා පොඩි ෆන් එකක් එහෙම අරගෙන ටිකක් කරාකට වතුරට මොකද වෙන්නේ? අමතක වෙනවා. අමතක කියලා ආයෙ මොකද කරන්නේ? ආයෙ දාගන්න ඔපස්තට. අපිත් පින්වතුනි වඳුරු රැළක් මාත් එක්ක අපිත් කරන්නේ මේකේ වේදනාව තියනවා වේදනාවයි කියලා දැන ඔය කුරුඹ කොම්බෙටම අත දානවා. අත දාලා කනෝ කියලා මේක වටේ දුවනවා රැදෙනවා. ඉතින් දෙයියනේ ඕක ගසලා විසි කරලා දාලා ඊළඟ වෙන දෙයක් වාගෙන කෑම නැගිවරනේ. එතකොට ඒ තියෙන අන්න ඒ වගේ පීඩනයක් තමයි අල්ලගත්ත මිනිසුන්ට තියෙන්නේ. අල්ලගත්ත මිනිස්සු. දැන් මම පෞද්ගලිකව දන්න අය මම ළඟින් අසුර කරන අය දන්නේ. මම බොහොම සතුටින් ලස්සනට ජීවත් වෙනවා. මම කරන්න තියෙන යුතුයකම් වගකීම් දෙමව්පියන්ට වෙන්න පුළුවන්, සාසනයට වෙන්න පුළුවන්, රටට වෙන්න පුළුවන්, අඳුරණයට වෙන්න පුළුවන් මොනවා හරි මගේ යුතුයකමක් තියෙනවා නම් භික්ෂුවක් හැටියට, හාමුදුරු කෙනෙක් හැටියට කළ යුතු දෙයක් රටට ඉගෙන ගත්ත හැදුන වැඩුණ රටට ඒ ඔක්කොම මම කරනවා. හැබැයි ඒව කළාට මගේ හිත දන්නවා කොයි වෙලාවක හරි මට යන්න එපා. මට කොයි වෙලාවක හරි යන්න. හැබැයි බලාගෙන ඉන්න කෙනෙකුට මෙයා මේ සැපට ඉන්නවා. ඉතින් ඕක තේරුම් ගන්න සැපේටිය මොකෝ? ඉතින් ඕක තේරුම් ගත්තයි කියලා මේ ධර්මයේ තේරුම් ගත්තයි කියලා ගිහිලා පාරිපුදියන්න ඕනේ. හොඳ ගියක් තියෙනවා ගියෙත් හොඳ නිදා ගන්න. හොඳ කෑම තියෙනවා හොඳට කන්න. ඒ හෙට මැරුණොත් එහෙම කෑමක් නෑ අන්තිමට මැරුණ එක විතරයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අතහරිනවා කියලා කියන්නේ දුක් විඳිනවා කියන එක නෙවෙයි. සමහර මිනිස්සු අතහැරලා දුක් විඳින මිනිස්සු ඉන්නවා. ඕකට කියනවා මොකද්ද කියන්නේ? අත්තිකිලමතානුයෝගී කියලා. අපි කියන්නේ මේ ගිහිල්ලා තවසෙක් වගේ ඉන්න එකට නෙවෙයි අත්තිකිලමතානුයෝගී කියන්නේ.
තියෙන සැප සම්පත්තියදී ඒවා අතහැරියා කියලා බොරු බේගල්ලකව ගිහින් දුක් විඳිනවා. ඊට පස්සේ දැන් කාමසුඛල්ලිකාණ යෝගය කියන්නේ මොකක්ද? සැප සම්පත් විතරක් ජීවිතේ කියලා ඒ වගේ බැඳිලා ඇලිලා ගැටිලා ඒවත් එක බදාගෙන ජීවත් වෙනවා. ඕකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා expression and suppression කියලා. දැන් අපි මොකද්ද කරන්නේ? දැන් ඔය දියුණු රටවල දැන් මං ඉන්න රටේ බැලුවහම මිනිස්සු සැප සම්පත් බහුල වෙනවා. ඒක තමයි ජීවිතය කියලා හිතාගෙන තියෙන ඔක්කොම ආවේග ඔක්කොම පිට කරනවා. ඒවත් එක්ක ඕන ටිකක් පිට කරගෙන ඉන්නවා. ඕකට තමයි අපි ඒක ඔක්කොම එළියට දානවා කියලා කියන්නේ. ඒක තමයි කාමසුඛල්ලිකාණ යෝගය කියන්නේ. ඊළඟට සමහර කොටසක් එහෙම ඉන්නවා කන්නේ බොන්නේ නැතුව රවුලව වාගෙන හිඟන්න වගේ පාරේ පුදියනවා. වැඩක් නැහැ මේ ඔක්කොම. ඒක තමයි අන්තය. ඒ නිසානේ බුදුහාම මතක් කළේ ධම්සක්කවතුන් සූත්‍රේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංජිතෝ. ඔය දෙකට යන මිනිස්සු හීනයි ග්‍රාම්‍යයි කියලා බුදුහාම දේශනා කළේ ඒකයි. කිසි යහපතක් වෙන්නේ නැහැ. ඒ දෙකම අතහරින්න කිව්වා. කාමසුඛල්ලිකාණ යෝගයත් අතහරින්න කිව්වා. අත්ත කිලවතාණ යෝගයත් අතහරින්න කිව්වා. අතහැරලා ඉන්න කිව්වේ කොතනද? මධ්‍යස්ථ වෙන්නේ. මේකට ඇලෙන්නෙත් නැතුව අනිත් එකත් එක ගැටෙන්නෙත් නැතුව මධ්‍යස්ථව ඉන්නකොට ඒ එකක්වත් ගැටුමක් නැහැ. ගැටුමක් තියෙනවා. ඒ නිසා පින්වතුනි අද දවසේ මේ පින්වතුන් කල්පනා කරන්න හොඳට මේ 2021 වසරේ මේ පින්වතුන්ට දරුවෝ ඇති. මේ පින්වතුන් හොඳට ඉගෙනගෙන ඇති. මේ පින්වතුන් හොඳට ගෙවල් දරවල් හදාගෙන ඇති. මේ පින්වතුන්ට යාන වාහන ඇති. බලාපොරොත්තු පොදි බැඳගෙන ඇති. මුළු දේව ජීවිතය ඇති. ඒ ඔක්කොම තියාගන්න. ඒ ඔක්කොම ඇති කරගත්ත, එකතු කරගත්ත, කිට්ටු කරගත්ත මේ ඔක්කොටම අපි කියනවා සංකත කියලා. නැත්නම් සංඛාර කියන්නේ. සංකත නැත්නම් සංඛාර. ඒකට කියනවා conditions කියලා ඉංග්‍රීසියෙන්. හදාගත්ත දේවල්, එකතු කරගත්ත දේවල් සංකත සංඛාර කියලා කියන්නේ ඕක. හදාගත්ත එකතු කරගත්ත දේවල් වලට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හදාගත්ත එකතු කරගත්ත දේවල් වලට මොකද වෙන්නේ? දාලා යන්න වෙනස් වෙනවා. දාලා යන්න වෙනස් වෙනවා. ඉතින් හදාගත්ත එකතු කරගත්ත ඔක්කොම වෙනස් වෙනවා නම් ඒක ගැන හිතලා දුක් වෙලකද තියෙන්නේ? නේද? ඒව පාවිච්චි කරන්න. ඒවත් එක්ක ඉන්න. ඒව එන්ජොයි කරන්න. හොඳට කන්න. නමුත් තීරු ගන්න හෙට දාලා යන්න වෙනවා. දැන් සමහර අය දැන් මේ ලංකාවේ මම දකින්න එක තමයි පිටුදුනේ. කන්නේ බොන්නේ නැතුව ඉතුරු කරනවා. කන්නේ බොන්නේ නැතුව ඉතුරු කරනවා. ඉතුරු කරන්නේ ඇයි? කියනවා ඒක හැම මොකටද ඉතුරු කරන්නේ කියලා හොම. අනේ අපි මැරිලා ගිය දවස් අපේ දරුවන්ට. මොකටද? කාටවත් ඉතුරු කරන්න එපා. කාටවත් ඉතුරු කරන්න එපා. දැන් අර මගේ සුදු බෝලේ ඉන්නවනේ. එයාගේ තාත්තා කැන්සර් එකක් හැදලා නැති වුණා. තාත්තට යමක් තිබුණා. තාත්තා ඒවා ඉතුරු කරගෙන ඉන්නකොට පුතා මොකද දැම්මද කිව්වේ මගේ ඉස්සරහ. මට එපා. හොඳට කාලා බීලා මැරිලා ඉන්නවා. එකතු කරගත්ත දේවල් හොඳට කාලා බීලා අපිට ඉතුරු කරන්න එපා. හොඳට තාත්තා කාලා බීලා මැරෙන්න. ඒක තමයි මට ඕන. දැන් අපේ අය කරන්නේ මොකද්ද? අපි කන්නේත් නැහැ, අඳින්නෙත් නැහැ, අපේ දරුවන්ට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා ඒගොල්ලන්ට ඉතුරු කරනවා. නෑ පින්වතුනි එහෙම ඕනේ නැහැ. දරුවෝ කොහොම හරි කාලා බීලා ඒගොල්ලෝ හැදේ ඒගොල්ලෝ සංසාරේ එක කොටසක්. ඒ නිසා මේ පින්වතුන්ට තියෙන්නේ මොකද්ද? හොයාගන්න, යුතුයකම් කරන්න, දරුවන්ට සලකන අමුතුවෙන් ඉතුරු කරන්න ඕනේ. හොඳට කාලා බීලා සතුටින් ඉඳලා ලස්සනට මේ ජීවිතේ මැරෙන දවසට අතහැරලා යන්න. අතහැරලා ගිය දවසට ලොකු සැනසීමක් මේ පින්වතුන්ගේ ජීවිතේ ලැබෙයි. සංසාරේ මහා යහපතක් වෙයි. නිවන් දකින්න තුරා මේ යන ගමන. ඉතින් මම මේ කාරණා ටික කිව්වේ මේ පින්වතුන්ට අත්දැකීම් ඔස්සේ කරුණු ගලපලා කාටත් තේරෙන භාෂාවෙන් ඕනම කෙනෙකුට මේක කරන්න පුළුවන් දෙයක්. මේක කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. මම සාමාන්‍යයෙන් බණ කියනකොට මට කරන්න බැයි නම් බුදුහාමුදුරුවෝ දේශනා කළා මට කරන්න බැරි මම කියන්නේ. මම එහෙම ඒවා කියන්නේ කොහොමද දන්නවද?
බුදුහාඳුර මෙහෙම දේශනා කරලා තියෙනවා මට නම් තාම කරන්න බෑ. හැබැයි මෙහෙම බුදුහාඳුර දේශනා කරලා තියෙනවා. දැන් මේ ඔක්කොම කියපු දේවල් මම කිව්වේ මම හිතලා මම කල්පනා කරලා මම මෙනෙහි කරලා ඔබට කියන සති සම්පජාඤ්ඤය කියලා මෙනෙහි කරලා කල්පනා කරලා හිතලා පුරුදු කරලා යම් බඳු 100% නෙවෙයි යම් බඳු අවබෝධයක් ජීවිතය ඇති කරගෙන ඒ අවබෝධයේ ඔස්සේ තමයි මේ කරුණ ටික අද දවසේ මේ පිළිබඳව මම මේ ගොනු කරලා දුන්නේ. ඒ නිසා මේක අද කවුරුත් මතක තියාගෙන යන්න ඕනේ. මේක මේ මතක තියාගෙන මේ පොතේ ලියාගෙන වගේ යන්න ඕනේ. මොනවද එක කාරණයක් හරි හිතට වැදුනා නම් ඒ කාරණය අරගෙන ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා අහන්න එපා කාගෙන් හරි මහත්යාගෙන් අහන්න. අනේ මොකද්ද අර හාමුදුරුවෝ අතනදී කිව්වේ? ඒව වැඩක් නැහැ. මොනවා හරි හිතේ මතකය රැඳුණා නම් පුංචි කාරණයක් හරි අද දවසේ මේ පැයේ ඒක තමයි අද දවසේ මේ පින්වතුන්ගේ ටැබ්ලට් එක. එතනින් එහාට මම මේ පැයේ කියපුව කිසිම අදාළත්වයක් නැහැ. ඒ නිසා වැටුණ දේ අරගෙන මෙතනින් නැගිටලා යනකොට කල්පනා කරලා ගෙදර ගිහිල්ලා ඊළඟ අවුරුද්ද වාසනාවන්ත නැත්නම් මේ අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් කරගන්න සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්න ඕන. එහෙමනම් පින්වතුනි මම බොහොම සතුටු වෙනවා. හදිස්සියේ නමුත් මම මේ කාලේ ලංකාවට එන්න නෙවෙයි හිතාගෙන හිටියේ. විශේෂයෙන්ම මගේ දෙමව්පියෝ වයෝ වෘද්ධ වෙගෙන යනවා. ඉතින් ඒ අයත් එක්කත් ඉන්න ඕන නිසා කොරෝනා මැද්දේ ඔක්කොම නිරෝධායන කරගෙන මම කොහොම හරි ලංකාවට ආවා. ඉතින් මම හිතනවා මේ ආව ගමන බොහෝ දුරට මට යම්කිසි අවබෝධයක් ජීවිතයකට තවත් අවබෝධයක් ලබා කරලා දුන්නයි කියලා මේ කොරෝනා මම ආශිර්වාදයක් කරගත්තා. කොරෝනා කියන එක මම ආශිර්වාදයක් කරගත්තා. එන්න උනේ බයෙන් ආවේ බයෙන් එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒ බය දැකලා තේරුම් අරගෙන ඇවිල්ලා ජීවිතේ යමක් තේරුම් ගන්න මම මේ කාලය තුල තීරණය කළා. ඒ නිසා ජීවිතයේ දිහා ගැඹුරින් කල්පනා කරලා හිතලා කල්පනා කරලා මේ පිළිතුරු ඒ අවබෝධය ලබා ගන්න උත්සාහ කරන්න. ඒ නිසා හැදිච්ච වැඩුණු ජීවත් වෙනු අධ්‍යාපනය ලැබුණු මේ පුදබිම මගේ ජීවිතේ වගේ. බැඳිලා නැහැ. නමුත් මේකට පුදුම කෘතවේදී බවක් මෙතෙන්ද තියෙනවා. එයි මෙතන මම බැලුවාම වටේ බැලුවාම ආදරෙන් දානි දුන්න මට මතකයි මම හැමදාම කියන එක පුංචි කාලේ දුවනකොට නටනකොට පෙරලනකොට නායක හඳුර මතක් කරන කාරණයක් තියෙනවා. සුජාත පේනවා නේද අර දුප්පත් අම්මලා දානි පෙට්ටිය ඔළුවේ තියාගෙන කඳ නැගෙන හැටි. ඕවා කාලා තියෙන්නේ. කොහොම නායකව මට අනන්ත කියලා දෙන පොඩි කාලේ. ඉතින් අපි තරංගලේ නටනවනේ. හරිද? ඉතින් එහෙම හැදිච්ච තැන අපිට පුළුවන් වුණා මේ පින්වතුන් දුන්න දන් හැන්ද වලදලා මේ පින්වතුන්ගේ ආදරේ කරුණා මට මේ මූණ දැක්කම පේනවා තාමත් මට මතක් වෙනවා මේ ඇත්තෝ ඒ ගෙනාපු දේවල් මට කියන්න පුළුවන් මොනට හම්බෙච්චා මේ පින්වතුන්ගේ කරපු දේවල්. ඉතින් අපි අද මේ ලෝකේ වැඩක් කරන්න පුළුවන් උනේ මේ පින්වතුන්ගේ ශක්තිය, මේ පින්වතුන්ගේ දහඩිය, මේ පින්වතුන්ගේ කාලේ ශ්‍රමයෙන් හින්දා. ඉතින් මම මේකට බොහෝම කෘතවේදී වෙනවා. මේ ඔක්කොම කවුරුත් මගේ නෑදෑයෝ, මගේ හිතවත්තු. ඒ නිසා සියලු දෙනාටම අද දවසේ මම පින් අනුමෝදන් කරනවා. ඒ නිසා අද දවසේ අපි සිදු කරගත්ත මේ සියලුම කුසල බලය මාගේ කල්යාණ මිත්‍ර ආදරණීය ගෞරවනීය ගුරුදේව නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මාගේ ආදරණීය පියාණන් වහන්සේටත් ආදරණීය මෑණියන් වහන්සේටත් මගේ සහෝදරියටත් ඒ පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පන්සලට ආවගිය උපස්ථාන කරපු මේ දායක කාරක සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ රැකවරණේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පන්සලේ නිවාසික වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා අපේ ධම්මවිජය පණ්ඩිත හාමුදුරුවෝ, සෝම පණ්ඩිත හාමුදුරුවෝ, ඒ වගේම සුනන්ද පණ්ඩිත හාමුදුරුවෝ මහා කැපකිරීමක් කරලා මේ පුංචි ස්වාමීන් වහන්සේලාත් රැක බලාගෙන නායක හාමුදුරුවෝ නැති වෙලේ උන්වහන්සේලා මහා කැපකිරීමක් කරනවා. අද දවසේ මම පන්සලේ හිටියා. මට තේරුණා උන්වහන්සේලාගේ කැපකිරීම කොච්චරද කියලා වචනෙන් කියන්න බැරි තරම්. ඒ නිසා මේ හාමුදුරුවෝගේ පුංචි හරි අඩපාඩුවක් දැක්කහම ඒක විවේචනය නොකර මේ පින්වතුන් උත්සාහ කරන්න ආදරයෙන් කියලා දෙනවා. ඒ චරණ දේවල් වල හොඳ කියලා
ඒවා අගේ කරලා මේ හාමුදුරුවෝ ටිකක් අපිව පුංචි කාලේ හදාගත්තා වගේ හොඳට හදලා ලෝකයට ශාසනයට දායාද කරන්න මේ පිළිතුරු අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේලාට මම නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සිදු කරගත්ත මේ සියලුම කුසල සිටිවිලි වල ශක්තියෙන් බලයෙන් මහිමයෙන් ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සිද්ධ වේවා, රැකවරණේ සිද්ධ වේවා, පිහිට සිද්ධ වේවා, සිතක් සාන්තියක් යහපතක්ම වේවා, අපල උපද්‍රව දුරවන් වේවා, නවග්‍රහ දෝෂ මගහැරේවා, කරන කියන කොයි දේ නිරුපද්‍රිතව හොඳින් කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. මේ ජීවිතයක් වාසනාවන්තව සංසාර ගමනක් පින්බරව ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව පිණිසම මේ කුසල පාරමී කුසල වේවා කියලා කවුරුත් සාදු